අපි දසුත්තර සූත්‍රය සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතුණා. දසුත්තර සූත්‍රය සාකච්ඡා කරමු කියන එක කලින් මතක් කරලා තිබුණා. මම හිතනවා ටිකක් කට්ටියම බලලත් ඇති. ඒක නිසා අපේද දසුත්තර සූත්‍රය කියලා කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් එක එක කරුණු සංග්‍රහ වෙලා වර්ධනය වෙලා යන ක්‍රමයට ධර්ම කාරණා සංග්‍රහ කරපු සූත්‍රය තමයි දසුත්තර සූත්‍රය. එතකොට සංගීති සූත්‍රයත් ඒ විදිහටම ධර්මය සංග්‍රහ කරපු සූත්‍රයක්. මේ දසුත්තර සූත්‍රය සහ සංගීති සූත්‍රය කියන එක සූත්‍ර දෙකම සම්පූර්ණම ශාසනයේ විග්‍රහ වෙන සියලු ධර්ම පරයයන් ටික එකතු කරපු තැනක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඔය ගැන ඉතින් ਵਿਚාරයට ලක් කරන නූතන උගත්තු සඳහන් කරන දේ තමයි මේ සංගීතයක අවශ්‍යතාවය, ධර්ම සංගායනාවක තියෙන අවශ්‍යතාවය මත මේ මූලික ලක්ෂණ තමයි මේ සංගීත සූත්‍රය සහ දසුත්තර සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. මොකද සංගීත සූත්‍රයට හේතුපාදක වෙන නිදාන කතාව හේතුනේ නිගණ්ඨනාථ පුත් කලුරිය කරලා ටික දවසක් යනකොටම ඒ ශ්‍රාවකයෝ අතර මහා ප්‍රශ්න ගැටලු ඇති වෙලා සීසීකට බෙදිලා යනවා. එක එක්කෙනා වාද කරගන්නව විවාද කරගන්නව. ඔයා දන්නේ නැහැ මම තමයි දන්නේ. මේ විදිහට වාද විවාද කරගෙන මේ කට්ටිය බිඳිලා යනවා. ඊට පස්සේ මේ ගැන කියනකොට මේ විදිහේ විදීමක් නොවන විදිහට තමයි සංගීත සූත්‍රය මේ විදිහට ඔබලා සංගායනා කළ යුතුයි, විවාද නොකරගත යුතුයි කියලා ඒ ධර්මපරයයන්ගේ හික්මවන්නේ. දසුත්තර සූත්‍රයත් ඒ ක්‍රමයටම එක එක ධර්ම කාරණා තුල එකින් එකට මේ තමයි එකම ධර්මය භාවයේ තබා වඩන්න තියෙන එකම ධර්මය මේකයි. බහූපකාර එකම ධර්මය මේකයි. පරිඤ්ඤය එකම ධර්මය මේකයි. මේ විදිහට ධර්මතා පිළිබඳව කියනවා. ඊට පස්සේ ධර්මතා දෙකක් බහුකාරයි. ඊට පස්සේ දෙකේ කොටස් ටික කියනවා. ඊට පස්සේ තුනේ කොටස් කියනවා. මේ විදිහට ධර්මයේ සංග්‍රහ කරපු දසුත්තර සූත්‍රය දේශනා කළේ සරියුත්තරුන් වහන්සේ. නැතිනම් මේක ශ්‍රාවක භාෂිතයක් කියන ගණයට තමයි යන්නේ. එතකොට ප්‍රශ්න ගැටලුවක් කාට හරි කියන්න පුළුවන්කම තියෙනත් ශ්‍රාවක භාෂිතයක් කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු දෙයට කියන ශ්‍රාවක භාෂිත කියලා. වර්තමාන කාලේ ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙනවානේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියන එක. නමුත් බුද්ධ දේශනාවක් නොවන සූත්‍ර දේශනා ඕනතරම් ත්‍රිපිටකයේ තුල තියෙනවා. ඒවා ශ්‍රාවක භාෂිත. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් න්‍යායකට පිළිහිටලා සිටිනවා නම් ඒ න්‍යාය ඉක්මවා යන්නේ නැත්නම් ඕනම ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කළා. ඒ දේශනාවට කියන බුද්ධ දේශනාව කියලා. ඒක එතනින් එහාට ශ්‍රාවක භාෂිතයක් කියන්නේ නැහැ. දැන් සරියුත්තරුන් වහන්සේ දසුත්තර සූත්‍රය දේශනා කරනවා. එතකොට තව නොඑක් සූත්‍ර තියෙනවා රහතන් වහන්සේලා අතර ඇති වුණු ධර්ම සාකච්ඡා, මේ ධර්මයේ විස්තර කර දීම්, කේමක සූත්‍ර ආදී ඒ සූත්‍ර දේශනාවල. එතකොට ඒ සූත්‍ර ඔක්කොම යන්නේ බුද්ධ භාෂිත කියන ගණයට මිසක ශ්‍රාවක භාෂිත කියන ගණයට නෙමෙයි. ඉතින් අභිධර්ම පිටකයේ කොහොමද බුදුරජාණන් වහන්සේම දේශිතයි කියන එකයි සලකන්නේ. නමුත් කවුරුත් ප්‍රශ්නයක් ඇති කරගත්තා කියන එක වැදගත් තැනක ප්‍රශ්න කිරීමක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නපු න්‍යාය ඉක්මවලා නැත්තම් ඒකද බුද්ධ භාෂිතේම මිසක ඒක ශ්‍රාවක භාෂිතේ හෝ වේවා බුද්ධ භාෂිතේ හෝ වේවා අපේ ජීවිතයේ යථාර්ථය තමයි කියලා තියෙන්නේ. එතකොට මේ දසුත්තර සූත්‍රය දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ චම්පා නුවර ගග්ගරාය පොක්කරණයන් තීරේ. ගග්ගරා කියන පොකුණු තෙර වාසය කරන කාලෙදී බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන නැතිනම්
පංචමත්තේහි බික්කු සතේහි 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නවා. මේ පිරිසෙදී තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ බික්ඛු ආමන්තේසි ආයස්මා සරියුත්තරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එමතුවා. ආවසෝ එවත්නි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. දසුත්තරම් පවක්ඛාමි ධම්මං නිබ්බාන පත්තියා දුක්ඛසන්ත කිරියාය සබ්බ ගන්තප්පමෝචන. මේ දසුත්තර ධර්මය දේශනා කරනවා නිබ්බාන පත්තිය නිවන පිණිස පවතින දුක්ඛසන්ත කිරියාය දුක කෙලවර කිරීම පිණිස වැටෙන සබ්බ ගන්තප්පමෝචනං සියලුම ග්‍රන්ථ්‍ය ධර්මයන් දුරු කිරීම පිණිස. ග්‍රන්ථි කියලා කියන්නේ ගැට කියන එක. එතකොට ග්‍රන්ථනීයන් කියන වචනය යටතේ අපි ධම්මසංගණිය සාකච්ඡා කරනකොට ග්‍රන්ථ ගැන කතා කළා. එතකොට මෙන්න මේ ග්‍රන්ථ ධර්මයන් ලිහිම පිණිස දුරු කිරීම පිණිස පවතින මේ දසුත්තරය දේශනා කරනවා කියලා සරියුත්තරුන් වහන්සේ දේශනාව ආරම්භ කළා. ඒකෝ ආවසෝ ධම්මෝ බහුකාරෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බා ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ ඒකෝ ධම්මෝ පහතබ්බා ඒකෝ ධම්මෝ හාන භාගියා ඒකෝ ධම්මෝ විශේෂ භාගියෝ ඒකෝ ධම්මෝ දුප්පටි විජ්ජෝ ඒකෝ ධම්මෝ උපාදේ තබ්බෝ ඒකෝ ධම්මෝ අභිඤ්ඤයෝ ඒකෝ ධම්මෝ සච්චිකාතබ්බෝ. එතකොට මේ උද්දේශ වශයෙන් ඉස්සෙල්ලා මාතෘකා ටික දේශනා කරනවා. මෙන්න මේ කාරණා ටික තමයි පෙන්වන්නේ. එකම ධර්මය බොහෝ උපකාර පිණිස පවතින එකම ධර්මය මොකක්ද? භාවේ තබ්බෝ භාවිත කළ යුතු එකම ධර්මය මොකක්ද? පරිඤ්ඤයෝ පිරිසිදු දැක්ක යුතු එකම ධර්මය මොකක්ද? මේ විදිහට සඳහන් කරලා ඊළඟට නිर्देशය ඒ මාතෘකාව විස්තර කරන ක්‍රමය. කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ මොකද්ද ඒ බොහෝ කොට කළ යුතු එකම ධර්මය? බොහෝ වැඩි යුතු එකම ධර්මය මොකද්ද? අපමාදෝ කුසලේසු ධම්මේසු. අයං ඒකෝ ධම්මෝ බහුකාරෝ. මේ එකම ධර්මයේ තමයි වැඩි මේ දියුණු කළ යුතු බොහෝ කොට සිද්ධ කළ යුතු මේ බොහෝ උපකාර පිණිස පවතින එකම ධර්මයේ තමයි අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් කෙරෙහි තියෙන අප්‍රමාදී බව. මේ කුසල ධර්මයන්හි තියෙන අප්‍රමාදී බව මේ විදිහට දේශනා කරාට පස්සේ මේ තුල සියලු ශාසනයේම සංග්‍රහිතයි. මේ කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියනකොට මොකද්ද බොහෝ කොට උපකාර පිණිස පවතින වැඩි යුතු එකම ධර්මය කියලා අහනකොට මේ තුල සියලු ශාසනයෙම සංග්‍රහිතයි, සංග්‍රහ වෙලා තියෙනවා. මොකද්ද? අපමාදෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන්හි තියෙන අප්‍රමාදී බව. අපමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමීයන්ති යේ පමත්තා යතමතා. උච්චරණේ ශාසනයේ නැගිට්ටපු බණ පදයක් නේ. ධර්මාශෝක රජුන්ට දේශනා කරා. එතකොට මතු පිටින් බැලුවාම අප්‍රමාදයේ සහ ප්‍රමාදයේ ගැන දේශනා කරන්නේ. නමුත් ඒක බොහොම ගැඹුරු මුළු ශාසනයෙම සංග්‍රහ වෙන ශාසනයෙම කැටි වුණ අර්ථයක් තියෙන දේ තමයි කුසල ධර්මයන්හි තියෙන අප්‍රමාදී බව. මොකද කුසලයේ කියන එක අපිට දෙකට බෙදන්න වෙනවා. කුසලයේ කිව්වහම කුසලයේ දෙකට බෙදන්න වෙනවා. ලෞකික කුසලයේ සහ ලෝකෝත්තර කුසලයේ කියලා. මේ කුසලයේ දෙකට බෙදනකොට අපිට එතනදී වැදගත් වෙන පරයයක් අපි ගත්තොත් කුසලයේ සහ අකුසලයේ පිළිබඳව මේ මජ්ක්‍ධිම නිකායේ 3 තියෙන මහා චත්තාරීසක සූත්‍රය. කුසලයේ සහ අකුසලයේ පිළිබඳව නැතිනම් කුසලයේ පිළිබඳව බෙදන හොඳම බෙදීම. කුසලය කියනකොට අපි ගොඩක් වෙලාවට කෙනෙක් එක පැත්තකින් අර්ථය ගන්න උත්සාහවත් වෙනවා. නැතිනම් අපි ගත්තොත් අද වර්තමාන සමාජයේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවානේ පින සහ කුසලය.
එතකොට කෙනෙක් කියනවා මේක දෙකක් කියලා, කෙනෙක් කියනවා මේක එකක් කියලා. එතකොට මේ පිනයි කුසලයයි කියනකොට පින කියන්නේ ලෞකික දන් දෙන සිල් රකින්නා වගේ දේවල් පින්. ඒ වගේම සසරේ අරගෙන යනවා. නිවන් දකින්න උත්සාහවත් වෙන විදිහට හිත වඩනවා කියලා කියන්නේ ඒක කුසල්. එතකොට පින් නෙමෙයි කල යුත්තේ කුසලයි කල යුත්තේ කියලා කෙනෙක් ඒකාන්ත වශයෙන් පින් කරන්න එපා කුසල් කරන්න කියන තැනකින් විග්‍රහ කරනවා. තව කෙනෙක් කියනවා පිනයි කුසලයයි කියන්නේ දෙකම එකයි වෙනසක් ඇත්තේ නෑ කියලා. එතකොට ওই තැන් දෙකේම තියෙන්නේ යෙදෙන පරියාය තේරුම් නොගන්නා කම. දෙකම එක නෙමෙයි දෙකම වෙනසුත් නෙමෙයි හැබැයි. එක තැනකදී කුසල් කිව්වහම සියලු ලෞකික ලෝකෝත්තර අර්ථයම සංග්‍රහ කරනවා. ඒ වගේම තවත් තැනකදී ලෝකෝත්තර අර්ථය විතරක් සංග්‍රහ කරනවා. චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන්ට දේශනා කරනවා මහණෙනි අරියංගෝ භික්කවේ සම්මා සමාධින් දේශිස්සාමි. නුඹලට මම සම්මා සමාධිය දේශනා කරනවා කොහොමද? සෞපනිසං සපරික්ඛාරං. මේ උපනිශ්‍රේ සහිත වටේ නිශ්‍රිත ධර්මතා ටික සහිත සෞපනිසං සපරික්ඛාරං සපිරිකර වූ. සපිරිකර කියලා කියන්නේ අපි පිරිකර කියලා කියන්නේ ඒක අවට උපකාර පිණිස පවතින මේ ධර්මතාවයන්ට සපරිවාර ධර්මතාවයන්ට කියනවා සපරික්ඛාර කියලා. එතකොට මේ සපරිවාර කොට සම්මා සමාධිය දේශනා කරනවා කියලා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ මොකද්ද සම්මා සමාධිය? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති යාකෝ භික්ඛවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. එතකොට සම්මා සමාධියට සපරික්ඛාර ධර්මයන් පරිවාර ධර්මයන් හැටියටත් ඒ වගේම උපනිශ්‍රිත ධර්මයන් හැටියටත් අනිත් අංග 7 පෙන්නනවා. සම්මා සමාධිය හැරුණකොට තියෙන අනිත් අංග 7 පෙන්නලා දේශනා කරනවා. తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි එහිදී සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. සම්මාදිට්ඨිය තමයි පෙරටුව දිවෙන කාරණාව. කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කොහොමද සම්මාදිට්ඨිය පෙරටුව යනවා කියලා කියන්නේ? සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨීති පජානාති. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හැටියට හඳුනන බව සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට හඳුනන කෙනාට අන්න යාට තියෙනවා සම්මාදිට්ඨිය. කතමාච භික්කවේ මිච්ඡාදිට්ඨි මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකට දුක්කට කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා නත්ති සත්තා උපභාතිකා නත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදේති අයං භික්ඛවේ මිච්ඡා දිට්ඨි. එන්න මේකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒකට කවුරුත් අහලා තියෙනව නේද ඒ ටික? දුන් දෙහි විපාක නැහැ, මේ යාගවල විපාක නැහැ, මේ පුදන ලද දේවල් වල විපාක නැහැ, සුඛ දුක්ඛත හොඳ නරක කර්මවල විපාක ඇත්තේ නැහැ. මේ විදිහට ඇති වෙන මේ දෘෂ්ටියට කියනවා මිච්ඡා දිට්ඨිය නැත්නම් නියත මිච්ඡා දිට්ඨිය. රූපේම බලනකොට ලෝකේ අනාත්ම ධර්මතාවයක් සතර මහා ධාතුවක් කියලා බලනකොට පුද්ගල භාවය අයින් වෙලා සතර මහා ධාතුවක් විතරක් හම්බෙනකොට කෙනෙක් වැටෙන දෘෂ්ටියක් තමයි මේ නියත මිච්ඡා දිට්ඨිය. එතකොට යාට ධාතු වල පැවැත්මක් විතරයි හම්බෙන්නේ. එතකොට එයා බලනවා පිහින් යන්න කියන්නේ ඉතින් වෙනත් දෙයක් නෑ. සතර මහා ධාතු වශයෙන් සතර මහා ධාතුවක් ගියා. ඉතින් කොයි විනක් රැස්වෙන්නේ කාටද? ඒකින්ද ලෝකේ පූර්ව කෙලවරේ ඉඳන් අපර කෙලවරට යනකන් සත්‍යය මස් ගොඩක් කරගෙන ගියත් කර්ම කරන්නෙකුත් නෑ. කර්ම රැස් කරගන්නෙකුත් නෑ. නැත්තම් මරන්න කෙනෙකුත් නෑ. මරන්න ලැබුවෙකුත් නෑ. ඒක නිසා මේ කර්මයේ විපාක නෑ කියලා ඒගොල්ලෝ කර්මයේ විරුද්ධව අක්‍රියවාදයක් ප්‍රකාශ කරනවා.
මේ අකිරිය වාදයේ නියත මිච්ඡා දිට්ඨියට ඇති වෙන දෙයක්. ඒකත් නිකන් නෙමෙයි නිවංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්තා පවේදෙන්ති මෙන්න මේ වගේ ලෝකය අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයොත් වෙන ලෝකයක් ඇත්තේ නැහැ කියන තැනින්ම Tamanට යහපතට යොමු වෙන තියෙන හේතු ටිකත් වහලම තමයි එයාට මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ. ඊට පස්සේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහලා සම්මා දිට්ඨිය දැන් ඔතනින් තිබ්බනේ මිච්ඡා දිට්ඨිය කියලා අහලා මිච්ඡා දිට්ඨිය ගැන කිව්වා වගේම සම්මා දිට්ඨිය කෙලින්ම ඔක ප්‍රකාශ කරගෙන යන නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම උදෙසුවේ නැහැ නැත්තම් බෙදලා දැක්ුවේ නැහැ. සම්මා දිට්ඨිය එතනින් දෙකට බෙදුවා කතමාච භික්ඛවේ සම්මා දිට්ඨිය. මහණෙනි මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? සම්මා දිට්ඨියෙන් පහම් භික්ඛවේ දයන් වදාමි මහණෙනි මම සම්මා දිට්ඨිය දෙකක් කොට කියනවා. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා ආශ්‍රව සහිතයි නැතිනම් ආශ්‍රව වලට හිත ඒ වගේම පුඤ්ඤ භාගියා පුණ්‍ය පක්ෂයේහි ගැනෙන උපදි වේපක්කා ඒ වගේම උපදි විවේකයේ සපයන සම්මා දිට්ඨියක් තියෙනවා මේ සම්මා දිට්ඨියට කියනවා ලෞකික සම්මා දිට්ඨිය. ඊට පස්සේ අත්තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංග පරියාපන්න වූ සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨි දෙක ලෝකේ තියෙන සම්මා දිට්ඨි දෙකක්. එතකොට කෙනෙක් මාර්ගයේ ගමන් කරන කෙනෙක් ලෞකික සම්මා දිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය විතරක් ගරුකොට ගන්නවා නම් එයත් ගර්හාවට පැමිණිය යුතු කෙනෙක්. කෙනෙක් ලෞකික සම්මා දිට්ඨිය ගන්නවා නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා නම් එයත් ගර්හාවට භාජනය විය යුතු කෙනෙක්. දැන් අපමාදෝ කුසලේසු ධම්මේසු කියනකොට මෙන්න මේ දෙආකාර කුසල ධර්මයේම අපි අප්‍රමාදී විය යුතුයි. ඒකට සම්මා දිට්ඨිය ওই දෙපැත්තකට ඔතනින් බෙදුවට පස්සේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද වෙන්නේ? දෙපැත්තට බෙදෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දෙපැත්තට බෙදෙනවා. දෙපැත්තට බෙදෙනකොට ඔකට එකතු වෙනවා තව අංග දෙකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්මා ඥාන සම්මා විමුක්තිය. මනවින් දැනගෙන මනවින් මිදුණා. මාර්ගයක කෙලවර මොකද්ද? මනවින් දැනගෙන මනවින් මිදෙන ලක්ෂණය. කුසල මාර්ගයක ලක්ෂණය තමයි මනවින් දැනගෙන මනවින් මිදෙන ලක්ෂණය. එතකොට ලෞකිකව බෙදෙන සම්මා දිට්ඨිය මනවින් දැනගෙන මනවින් මිදෙන්නේ කොතනින්ද? ලෞකික ශාස්ත්‍රව උන මාර්ගයක මනවින් දැනගෙන මනවින් මිදෙන තැන් ටික තමයි පෙන්වුවේ මිච්ඡා නිර්වාණ හැටියට. එහෙමත් නැත්නම් අපිට ධානා අධිගම තුල අපිට පුළුවන් ඒක මනවින් දැනගත්ත එයා මනවින් මිදුණා. කාම භූමියේ මිදිලා රූප උප්පත්තිය පිණිස මඟ වැඩුවා රූප ධානයකට ලබා ගත්තා. එතකොට එතන ඉඳලා අරූප උප්පත්තිය පිණිස මඟ වැඩුවා අරූප ධානයක් ලබා ගත්තා. ඔන්න එයා ශාස්ත්‍රව උන කුසලයේ සහිත උපදි විවේකයේ තියෙන දෙයකට මනවින් දැනගෙන මනවින් වැඩුවා. අවබෝධ කරගත්තා. එතකොට ඒක තමයි ලෞකික සම්මා දිට්ඨියේ තියෙන අංග 10ක් තියෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළ අංග 10ක් තියෙනවා. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළව එතකොට යම් සම්මා සංකප්පයක් තියෙනවා නම් ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය අනුව යනකොට ඒ සම්මා සංකප්පය ඒ මාර්ගාංග හිතේ තියෙන සංකල්පනාවට කියනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව කියලා. එතකොට ඔන්න ওই විදිහට අපිට දැන් මාර්ගයේ දෙකට බෙදලා දක්වන්න වෙනවා. ওই විදිහට දෙකට බෙදුවේ නැත්නම් අපි මාර්ගය අපිට ශාසනය වර්ධිනවා. එතකොට අපිට ලෞකික කුසලයේ අතහැරිලා ලෝකෝත්තර කුසලයට හිත තියන්න බලනවා. එයාට කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. අපි කිව්වේ
ඔකට මම අර උදාහරණයක් කිව්වා. ඉනිමඟ හදන හැටි. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා පොඩි ලී කෑලි ටිකක් ගෙනල්ලා මේ ලී කෑලි ටික අරගෙන අහසේ තියනවා ඉනිමඟක් හදාගන්න කියලා ගෙදර වහලේ තෙමෙන නිසා ඉනිමඟ හදාගන්න මේ පොඩි ලී කෑල්ල අහසේ තියනවා අතහැරපු ගමන් මොකද වෙන්නේ? බිම. ආයෙත් ගන්නවා ආයෙත් තියනවා. ආයෙත් බිම. ආයෙත් ගන්නවා ආයෙත් තියනවා. ඔහොම කරන පිරිසක් ඉන්නවා. තව පිරිසක් බලනවා මේ වැඩේ හරියන්නේ නැහැ. ලොකු ලී දෙකක් අරගෙන ඇවිල්ලා මේ ලී දෙක තියනවා මේ වහලෙට කෙලින් හේතු කරනවා. හේතු කරලා දැන් ඒ දෙක කෙලින් තියනවා. ඊට පස්සේ උඩ පනිනවා. උඩ පනිනවා වහලෙට කිට්ටුයි වගේ දැනෙනවා. කිට්ටුයි තමයි හැබැයි අපහු බිම. ආයෙත් උඩ පනිනවා ආයෙත් බිම. ආයෙත් උඩ පනිනවා ආයෙත් බිම. පිටා සිටින්න බෑ. එතකොට තව කෙනෙක් ඉන්නවා දැන් ඉනිමඟ නැති ප්‍රශ්නේ තිබුණේ මේ දෙකම හරි ගියේ නෑ. වටපිට බලනකොට පේනවා හොඳ ඉනිමඟක් තියෙනවා. දුවගෙන ගිහිල්ලා දැන් ඉනිමඟ නැති ප්‍රශ්නේ විසඳුණා. ඉනිමඟක් හම්බුණා. ඉක්මනට ගිහිල්ලා ඉනිමඟ දිගේ නගිනවා. හැබැයි නැගලා තියෙන්නේ අල්ලපු ගෙදර තිබුණ ඉනිමඟ දිගේ අල්ලපු ගෙදර වහලෙට. ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. හදා ගන්න ඕනේ අපේ වහලෙන් උනාට අල්ලපු ගෙදර වහලෙට නැග්ග කියලා ප්‍රශ්නේ හරියන්නේ නෑ. ඔය වගේ කෙනෙක් ඉන්නවා අර පොඩි ලී කෑලි ටික අහස තිබ්බා වගේ නිවන කියන දේ බලාපොරොත්තුෙන් එයා එක්ක බලාපොරොත්තු වෙනවා හොඳට සිල් ටික රැකලා විතරක් නිවන් දකින්න පුළුවන්. මං සිල් රකින්නේ මොකටද? නිවන් දකින්න. එයාගේ මුළු සංකල්පනාම වැය වෙලා තියෙන්නේ, එයාගේ දර්ශනයේම තියෙන්නේ මේ සීලය කොහොමද හදාගන්නේ කියන එකට. එයා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක සහ සම්මා වායාමයේ කියන මේ අංග තුන වැය කරන්නේ සම්පූර්ණම සීලය සම්පූර්ණ කරගන්න. එතකොට මේ කිනවන්න පොඩි ලී කැල්ලක් අරගෙන තිබ්බා වගේ. එයාගේ උත්සාහය තියෙනකන් ඒක තියෙනවා, උත්සාහය අතහැරිච්ච ගමන් ඒක බින්දෙනවා. කෙනෙක් ඉන්නවා භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන මොකක් හරි කමටහනක් අරගෙන සම්පූර්ණ ගහක් මුලකට ගිහිල්ලා භාවනාව කරගෙන ඉන්නවා. අතහැරපු ගමන් මොකද වෙන්නේ? බිමට වැටෙනවා. ඊට මහා කැලෑවලට ගිහිල්ලා භාවනා කරනවා. සමාජයට ඇවිල්ලා මිනිස්සු දෙන්නෙක් එක වචන දෙකක් කතා කරනකොට අවුරුදු 4-5ක් කැලේට වෙලා කරපු භාවනාව ඔක්කොම වතුරේ ගහගෙන යනවා. එතකොට ඒ වගේ සමහර වෙලාවට අපේ ජීවිත තුලත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ගොඩාක් එකකට මහන්සි වෙනවා. ප්‍රායෝගික ප්‍රශ්නයක් අපි කියන සමහරලාට පෙන්තාවට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. එයයි මේ පොඩි ලී කෑල්ලක් තියලා අපි නිවන් දකින්න උත්සාහවත් වෙනවා. ඒක බිම. ඊට පස්සේ අතහැරියාම අල්ලගෙන ඉන්නකන් තියෙනවා. හැබැයි අතහැරපු ගමන් ඒක බිමට වැටෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ධර්මයේ හොයනවා. ධර්මයේ හොයනකොට එයා ධර්මයේ තුල බලාපොරොත්තු වෙනවා නිවන හොයාගන්න. ඉතින් එයාට සත්‍ය ඥානය හොඳට තියෙනවා. ධර්මයේ තුල හොඳ විග්‍රහ කරගන්න පුළුවන්. ධර්ම කාරණා ටික සම්පූර්ණ වෙනවා. මේ ධර්ම කාරණා ටික සම්පූර්ණ කරගන්නවා කියන එක හරියට අර ලොකු ලී දෙකක් ගෙනල්ලා තියාගත්තා වගේ. මේ ලොකු ලී දෙක ගෙනල්ලා වහලට හේතු කරලා උඩ පනිනවා වගේ අපි මේ සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනවා, දර්ශනය ගැන කතා කරනවා නිවන් දකින්න එකට යන්න. එතකොට කෙලින්ම ඊට පස්සේ මාර්ගය අල්ලන්න හදන්නේ දර්ශනය කියන තැන. මාර්ගය අල්ලන්න හදන්නේ කෙලින්ම දැන් අර දෙක ගෙනල්ලා තියාගත්ත. දැන් හරි දැන් දර්ශනය කියන තැනින් තමයි මාර්ගය අල්ලන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් සම්මා දිට්ඨියක් තියෙනවා. මේක අරියා අනාසවා ලෝකුත්තරා කියලා ඉවර වෙලා පෙන්වනවා නම් මග්ගංගා කියලා. මේ ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර වුණ සම්මා දිට්ඨියක් තියෙනවා නම් ඒ සම්මා දිට්ඨිය දැන් අද මේ ශාස්ත්‍රව මනසේ ඉඳලා අනාශ්‍රව ලෝක සම්මා දිට්ඨිය ගන්න හදනවා. අනාශ්‍රව සම්මා දිට්ඨිය අද අපේ ජීවිතයට දාගන්න හදනවා මෙතන ඉඳලා. එතකොට එයාට තමයි ගොඩක් වෙලාවට මග වරදින්නේ, වෙහෙස විතරක් ඉතුරු වෙනවා. එයාට උඩ පනිනවා ආයෙ බිම. මේකට හිත තිබ්බහම කරගන්න බැරි දෙයක්වත් නෙමෙයි, කරන්න පුළුවන්. මේ පේනවා. හැබැයි පිහිටා හිටින්න බෑ. ආයෙත් බිම. ආයෙත් බලන්න ආයෙත් උඩ පනිනකොට ආයෙ පේන වහලේ ළඟ තියෙනවා. හරි හරියට ගොම කිට්ටුයි. හැබැයි ආයෙත් බිම.
එතකොට එයාටත් බෑ මේක වෙහෙස විතරක් වෙනවා හැමදාම එකම විදියට නුවණ තියනකොට ළඟයි වගේ පේනවා ආයෙ බිමට වැටෙනවා. එතකොට මෙන්න මේ විදිහට ওই ක්‍රම දෙකම අතහැරලා තවත් කෙනෙක් බලනවා මේ ඔක්කොම අමාරුයි මේකක්වත් හරියන්නේ නැහැ. Taman කරපු ක්‍රමේ වර්ධ නෙමෙයි පේන්නේ එකක්වත් හරියන්නේ නැහැ. වටපිට බලනකොට හොඳ ඉනිමගක් දැක්කා වගේ මොකක් හරි ලේසි ක්‍රමයක් හොයාගෙන ගිහිල්ලා බලනවා හරි හරි මේකෙන් නම් හිත යන්තම් අහුණා සමාධිය වුණා. ඊට පස්සේ ඔන්න මොකක් හරි එකක් පස්සෙන් යනවා සමාධිය කියලා එකක් පස්සෙන් හරි මොකක් හරි පස්සෙන් යනවා. හැබැයි නැගලා තියෙන අල්ලපු gedara වහලට Taman කෙලස් ටික එහෙම මේ පැත්තේ තියෙනවා. හැබැයි හිතේ එකඟ බවක් තිබිලා තියෙනවා කොහොම හරි. ඒ දෙකම වැඩක් වෙන්නේ තුනම වැඩක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් වුණොත් අර පොඩි පොඩි ක්ලී කෑලි ටික අරගෙනන්න තියපු ලොකු කණු දෙකට හයියට හොඳට ඇන ටිකක් තියලා හොඳට ගහ ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් හොඳ ඉනිමගක් හදා ගන්න. පොඩි ලී කෑලි ටික එපා කිව්ව නෙමෙයි මේ සීලය, සමාධිය, භාවනාව මේ එපා කිව්වේ නෑ. ඒව ඕනේ. හැබැයි ඒකෙන් නිවන් දකින්න බෑ. පොඩි ලී කෑල්ල කෙලින් තිබ්බොත් බිමට වැටෙන. ඒකෙන් කෙලින් තියන්නත් බෑ. ඒ වගේම කෙලින් ලී කෑල්ල නැතුව මේ ඉනිමග ගහ ගන්නත් බෑ. ඒක තමයි පදනම. ඒක තමයි අවශ්‍ය දේ. ඒ වගේ අපේ ජීවිතේට අවශ්‍ය සම්මා දිට්ඨිය කියනකොට මේ ලෝකෝත්තර කුසලයේ සහ ලෞකික කුසලයේ කියන දෙක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයක් තියෙනකොට තමයි මේ කෙනාගේ පැවිදි ජීවිතයේ පැත්තෙන් ගත්තොත් පැවිදි ජීවිතය හොඳ සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. එයා දන්නවා ලෞකික කුසලයේ තියෙන වටිනාකමක් දන්නවා, ලෝකෝත්තර කුසලයේ තියෙන වටිනාකමක් දන්නවා. තව විදිහකින් කියනවා නම් අපි කලින් කතා කරලා තියෙන පෙරකින් එයා මාර්ගය සහ මාර්ග සත්‍යයේ දෙන නුවණ ගැන හොඳට ප්‍රභේද ඇතුව එයා හොඳට නුවණක් උපද්දගෙන තියෙනවා. මාර්ගය කියන තැන අද අපේ යෙදෙන මනස අපි කොච්චර වඩන්න හැදුවත් අද කුසල් සිතක තුල අපිට වැඩෙන්නේ ඒක. ඇති දේ තුලනේ අපි මාර්ගය වඩන්නේ අද. ඒක නිසා අපි කොච්චර ලෝකෝත්තර ඥාන දර්ශනයක් කියලා හිතාගෙන හිටියට මේ වඩන්නේ අපි ලෞකික කුසල මාර්ගයක්. මේක ලෞකික කුසලයේ. හැබැයි ඒ වඩන මානසිකාරය තුල උපද්දනවා නම් යම් නුවණ. ඒ නුවණ අර මාර්ගාංගයේ පිණිස පවතින මග්ගා රම්මන වෙන ධර්මයක්. මාර්ග සම්මාදිට්ඨිය නෙමෙයි. මාර්ගයේ පිණිස පවතින මාර්ගය අරමුණු කරගත්ත නුවණක් තමයි ඒ සම්මාදිට්ඨිය. නැතිනම් මේ අපිට තියෙන මාර්ග සත්‍යයට අයිති වෙන කාරණාවක් කියලා කිව්වේ. එතකොට දැන් ඔය සම්මා දිට්ඨිය බෙදනකොට සම්මා දිට්ඨියේ පුඤ්ඤ භාගීය වූ සම්මා දිට්ඨියට පෙන්නනවා දන් දීමේ විපාක තියෙනවා, කුසල් කිරීමේ විපාක තියෙනවා, මේ යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක තියෙනවා. මේ හැම දෙයක් ගැනම දන්න දකින්න බවට කියනවා ලෞකික සම්මා දිට්ඨිය. මේ ලෝකේ සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියන මේ ලක්ෂණය තුල තමයි යාට මේ සම්මා දිට්ඨිය පිහිටා සිටින්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය තුල තමයි ලෝකේ පැවැත්ම යන්නේ. කුසලයේ පැත්තෙන් මිනිස්සු කියලා කතා කරනවා නම්, දෙවියෝ කියලා කතා කරනවා නම්, ඔර දෙවියෝයි මිනිස්සයෝයි ඔය එක්කෙනෙක්වත් බ්‍රහ්මයෝයි ඔය එක්කෙනෙක්වත් ඉපදුවේ අනාශ්‍රව වුණ ලෝකෝත්තර වුණ නුවණකින් එහෙම නෙමෙයි. ලෝකෝත්තර වුණ සංකල්පනාවකින් නෙමෙයි. ලෝකෝත්තර වුණ මේ සම්මා වාචා කම්මන්තා ජීව ඒ වගේ එහෙම නෙමෙයි. ඒ ඔක්කොම ලෞකික ශාස්ත්‍ර වුණ ධර්මතා. සමහර වෙලාවට අපිට ධර්මයේ ගැන උනන්දු වැඩි වෙනකොට අපි හිතනවා මේ ලෞකික කුසලයේ කියන දේ සමහරලාට පොඩි දෙයක් හැටියට. ඒකේ තරම් වැදගත්කමක් නොවන දෙයක් හැටියට. නමුත් ඒ ඇති වෙන එකම තමයි අපේ ජීවිතයේ තියෙන වරද්දවා ගන්න ගතිය. මොකද අපි දන්නේ නැහැ මොකද්ද මේ එකම ධර්මයේ බහුකාරෝ මේ බොහෝ කොට උපකාර පිණිස පවතින එකම ධර්මයේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපමාදෝ කුසලේසු ධම්මේසු පොදුවේ නිෂ්පරියායෙන් පෙන්වනවා සියලු කුසල ධර්මයන්හි තියෙන අප්‍රමාදී බව. එතකොට එයා අප්‍රමාදී කුසල ධර්මයන් කියනකොට ලෞකික කුසලයටත් එයා අප්‍රමාදී ලෝකෝත්තර කුසලයටත් මේ කුසල් දෙකටම එයාගේ අප්‍රමාදී බව. ඒකයි අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාදේ කියලා කිව්වේ නිවනට තව නමක්. පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදේ කියලා කිව්වේ මරණයට තියෙන තවත් නමක්. එතකොට
යමෙක් අප්‍රමාදී වෙනවා නම් ඒ කෙනා නමියන්ති කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රමාද වෙන කෙනා යථා මතා ජීවත් වුණා ඒ කෙනාට කියනවා මරුණු කෙනෙක් වගේ කියලා. ඒ පමත්තා යථා මතා. එතකොට මේ කිව්වේ අප්‍රමාදෝ අමතපදම් පමාදෝ මච්චුනෝ පදම් කිව්වේ මෙන්න මේ කාරණාව නිසා. ලෞකික අර්ථයේ පැත්තෙන් ගත්තාම අපිට දැන් ඕක පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලෞකික කුසල් කරනකොට අප්‍රමාදයේ කියන එක ප්‍රමාද වුණොත් එහෙම අපිට එයා මරණයටපත් වුණ කෙනෙක් වගේ තමයි කියන අර්ථය. ඒ වගේම ලෝකෝත්තර අර්ථයට බහලලා බලනකොට අප්‍රමාදෝ අමතපදම් අප්‍රමාදී වීම කියන එක නිවනට තියෙන නම. මොකද ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැනයි එතකොට අපිට සඳහන් කරන්න වෙන්නේ. ඒකෝට මෙතන මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ පළවෙනි කාරණාව හැටියට නිෂ්පරියායෙන් අපිට පෙන්වුවා. නිෂ්පරියායෙන් කියන්නේ කිසිම පරියායක් නැතුව සියලු ශාසනයම සංග්‍රහ කරේ. එක වචනෙන් අපිට කතා කරනවා අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් හිතේන අප්‍රමාදී බව. එතකොට අපි දන්නවා ඒ කුසල ධර්මයන්ගේ තියෙන වැදගත්කම. එතකොට ලෞකික කුසලයේ අයින් කරන්න අපි යන්නේ නෑ. එයා දන්නවා අද ලැබුණු මනුස්ස ජීවිතය කියලා එකක් තියෙනවා නම් මේ ලැබුණු මනුස්ස ජීවිතයේ කුසල විපාකයක්. මේ ධර්මය අසුරු කරන්න පුළුවන් වටපිටාව ලැබුණා නම් සත්පුරුෂ සේවය ලැබුණා නම් ලෝකෝත්තර කර්මයක් නිසා ලැබිච්ච එකක් එහෙම නෙමෙයි. මේක ලැබුණේ ලෞකික විපාකය. ලෞකික කර්මයකට විපාකය. මේ ලෞකික කර්මයකට කරපු විපාකේ නිසා ලැබුණු මේ දේ එයා දන්නවා මෙතනින් බැරි නම් තව කර්මෙන් එයාට කුසල පැත්ත තියෙන්න ඕනේ. ඒක නිසා එයා වත් පිළිවෙත් කරන පැත්ත තමන්ගේ ජීවිතයේ අනිකුත් වෙන හැම පැත්තක්ම එයා ආවරණය කරගන්නවා. මොකද කුසල ධර්මයන්ගේ තියෙන අප්‍රමාදී බව අප්‍රමාදී ලක්ෂණය නිසා. එයා ජීවිතේ පුළුවන් හැම වෙලාවකදීම කුසලයේ පැත්තට නැඹුරු වෙලා ඉන්නවා. මොකද කුසලයට නැඹුරු වෙනකොට පොදුවේ වෙන ලක්ෂණය තමයි අකුසලයේ දිරන බව. අකුසලයේ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නෝ හොಂತಿ අකුසල ධර්මයේ දිරලා යන ස්වභාවය. ඒ වගේම අකුසලයේ නිසා ඇති වුණ යම් කර්ම ටිකක් තියෙනවා නම් ඇති කරන යම් කර්ම ටිකක් තියෙනවා නම් ඒ අකුසල කර්ම ටික සම්පූර්ණම දුරු කරනවා. නැතිනම් මිච්ඡා දිට්ඨිය දුරු කරනවා. මිච්ඡා දිට්ඨි ප්‍රත්‍යයෙන් ඇති කරපු යම් අකුසල කර්ම ටිකක් තියෙනවා නම් අකුසල කර්ම දුරු වෙනවා මේ සම්මා දිට්ඨිය ඇති කෙනාට කියලා තනි වචනේ ඔන්න කතා කරනවා. එතකොට දැන් මේ මහා චත්තාරීසක සූත්‍රය අපි අදාළ කරගත්තේ මේ අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු කියන මේ වචනේ බෙදා ගන්න අවශ්‍ය නිසා. එතකොට මොනවද කුසල ධර්මයන් කියන්නේ කියන එක විග්‍රහ කරගන්න අවශ්‍ය නිසා. කුසලයේ කියනකොට එතකොට ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්තව කරන ඔක්කොම ලෞකික කුසල්, ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් කරන හැමදේම ලෝකෝත්තර කුසල්. එතකොට පුද්ගල භාවයේ තුල ඉඳලා පවත්තන අලෝභය සමෝහ තියෙනවා නම් මේ ඔක්කොටම කියනවා ලෞකික කුසලයේ කියලා. ඒ වගේම පුද්ගල භාවයේ දුරු වෙන විදිහට පවත්තන අලෝභය සමෝහ ටිකක් තියෙනවා නම් මේ ඔක්කොටම කියනවා ලෝකෝත්තර කුසලයේ කියලා. එතකොට ඔන්න කතමේ ධම්මෝ බහුකාරෝ අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු. මේ අප්‍රමාදී විය යුතු එකම ධර්මයේ එකම කාරණාව තමයි මේ කුසලයේ කියලා කිව්වේ. ඊට පස්සේ කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ. මොකද්ද වැඩි යුතු භාවිත කළ යුතු එකම ධර්මය කායගත සති සාත සහගත සුඛ සහගත කායගත සතිය. එතකොට වැඩි යුතු එකම ධර්මය තමයි සුඛ සහගත කායගත සතිය. එතකොට කායගත සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ එන පළවෙනි භාවනාව කායානුපස්සනාව නැතිනම් අනුපස්සනාව කොටස කායානුපස්සනාව. එතකොට මේ කායගත සතිය කියන එක ආනාපානීය චතු ඉරියාපත සති සම්පජඤ්ඤය දත්තින් සාකාර චතු ධාතු අවස්ථාන දස අසුබ නව සීවතික චුන්නික මනසිකාර කේසාදී වැඩුණු මේ දෙතිස් කුණප කොටාසය අනුව බලලා උපද්ද ගන්න ධ්‍යාන ආදීහි පවත්තන සිහිය කියන මෙන්න මේ ලක්ෂණ වලට කියනවා කායගත සතිය කියලා. එතකොට
අයං ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ මේ වැඩි යුතු එකම ධර්මය. එතකොට දැන් මේ කතා කරන්නේ සම්පූර්ණම සත්‍ය වලින් මාර්ග සත්‍යයට අදාළ කොටස. වැඩි යුතු එකම කාරණාව මොකක්ද කියනකොට නිකං කායගත සතිය නෙමෙයි සුඛ සහගත කායගත සතිය. සුව සහගත කායගත සතිය. සුව සහගත කායගත සතිය කියනකොට ඒක බර සහිත කායගත සතිය නෙමෙයි. අපි සිහිය පිහිටෝන එක අද බර සහිත දරත සහිත කායගත සතියක්. ඒ බර සහිත දරත සහිත කියලා කියන්නේ බොහොම අමාරුවෙන් නිදි කිරා වැටි වැටි බොහොම අමාරුවෙන් බලෙන් මේ කයට හිත තියෙන එකට කියනවා දරත සහිත කායගත සතිය කියලා. නමුත් මේ කියන්නේ සුඛ සහගත කායගත සතිය. එතන කිසිම බර බවක් ඇත්තේ නැහැ. ඒක තමයි තියෙන එකම සැප සහගත බව, සැප සහගත ස්වභාවය තමයි කායගත සතිය තියෙන ස්වභාවයේ වැඩි යුතු එකම ධර්මය. එතකොට ආනාපාන සතිය වැඩන කෙනෙකුට විතර්ක සංසිඳවමින් ආස්වාස ප්‍රාස්වාසයට හිත තියාගෙන ඉන්න ගතියට කියනවා දරත සහිතයි යාගේ කායගත සතිය කියලා. එතකොට ඒ කායගත සතිය එයාගේ ජීවිතයේ බවට පත් වෙනකොට මේ දරත සහිත කය එයාගේ හිතෙන් අතහැරිලා ආස්වාස ප්‍රාස්වාසයේ කය විදිහට හම්බෙන තැනට එනකොට එයාට මේ මුළු කයම හුලම් පොදක් මට්ටමට හම්බෙන මට්ටම එනවා. එතකොට මේ සැහැල්ලුයි ඒ කය සුඛ සහගතයි බොහොම මේ කයේ තියෙන බර ගතිය ඇත්තේ නෑ. අපිට මේ කය හරි බරයි බොහොම අමාරුවෙන් නොසන් ඉන්නේ. ඒකනේ මේ වෙලාවේ S2 අමාරුවෙන් අරගෙන ඉන්නේ. ඉබේ කියන්නේ යනකොට අමාරුවෙන් S2 අරගෙන ඉන්නේ. නිින්ද යනකොට අපි S2 බොහොම අමාරුවෙන් අරගෙන ඉන්නවා. S නැත්තම් පිය වෙනවා. අතපය උස්සගෙන හිටියොත් අතපය පල්ලෙහාට වැටෙනවා. මේ අපි බලෙන් තමයි මේක මේ උස්සගෙන ඉන්නේ ඇස් අරගෙන ඉන්නේ බෙල්ල කෙලින් තියාගෙන මේ කෙලින් ඉන්නේ මේ බරක් උස්සගෙන ඉන්නේ අපි. අපිට දැනෙන්නේ නැතුනට අපි හරි බරක් උස්සගෙන ඉන්නේ. එතකොට මේ බර සැහැල්ලු කරනවා හැම වෙලාවකදීම නිදා ගන්න පැත්තට යනකොට කිසිම කායගත සතියක් නැතුව අපි බය මේ බර සැහැල්ලු කරනවා. එතකොට තමයි ඒකයි නිද්‍රා සමාපත්තිය කියලා අපි කියන්නේ. බෙල්ල කඩාගෙන වැටිලා ඇස් කඩාගෙන වැටිලා මේ අතපය පණ නැතුව ගිහිල්ලා වගේ තියෙන්නේ මේ කය සැහැල්ලු කරන ගතිය නිසා. එතකොට මේ සුඛසහගත කායගත සතිය ලක්ෂණය තමයි එයාගේ කය හැම වෙලාවකදීම සැපසහගතයි. මේ බර සහිත අමාරුවෙන් හිත තියාගෙන යන ගතිය නෑ. දැන් ආනාපාන සතිය පැත්තෙන් අරගත්තොත් හුස්ම පොදක් විතරක් දැනෙනවා නම් අපේ මුළු ජීවිතේ විදිහට අපේ මුළු කයම හුස්ම පොදක් නම් හුලම් පාරක් වුණා. හුලම් පාර තමයි අපිට මමත්වයේ වුණ කය කොටින්ම කියනවා. මමත්වයේ වුණ මම කියන මේ සංඥාව බැසගෙන තියෙන අද මේ රූපෙ වෙනුවට එතන තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ කියන හුලම් පොද. කායසු කායඤ්ඤතරං භික්ඛවේ යදිදං ආස්වාස ප්‍රාස්වාස මහණෙනි මම ආස්වාස ප්‍රාස්වාසයේ කයයන් අතරින් එක්තරා කයක් කොට කියනවා. එතකොට අපේ විඥානයේ බැසගෙන තියෙන්නේ ඔන්න ඔය ආස්වාස ප්‍රාස්වාස කය. එතකොට අපේ කය කොච්චර සංසිඳිලා තියෙයිද හිත අපිට හුස්ම පාන හුලම් පොදක් කියන එක පුළුන් කැලලක් තරම්වත් බලන්නේ. එතකොට මුළු ජීවිතේ මේ මට්ටම වෙනකොට මොන තරම් සැහැල්ලුවක් තියෙයිද? අන්න ඒ මට්ටමට ගත්ත කෙනාට කියනවා කායගත සතිය සැප සහගතයි කියලා. අපිට කායගත සතිය දරත සහගතයි. හැබැයි මේ මට්ටමට තමයි ගත යුතු දේ. ඔය මට්ටමේ සැප සහගත බවකට එක මොහොතකට හරි හිත ගන්න පුළුවන් වුණොත් කෙනෙකුට එයා ලෞකික සැපේ පැත්තට යන්නේ නෑ. එයා දන්නවා ලෝකෝත්තර සැපේ ඔහෙ තියෙන මොන සැපයක්ද මේක මේ තියෙන සැපය අල්ලගත්තොත් කෙනෙක්. සමහරලාට කියන්නේ කුඩු ගැහුවා වගේ කියලා වෙනවා කියලා. එයාට මේ හිත හැම වෙලාවකදීම හොයන්නේ ආස්වාදයනේ. හිත හැම වෙලාවකදීම හොයන්නේ ආස්වාදය. අපි රාග දේශ මොහ පස්සෙන් යන්නේ ආස්වාදය එහෙ තියෙනවා කියලා හිතා ගන්න කම නිසා. ඒකට අපිට ආස්වාදය ඔහෙ නෙමෙයි මේක අතාරින පැත්තේ කියලා පෙන්වුවට පස්සේ හිත යන ඒ ආස්වාදය වාගෙන හැම වෙලාවකදීම. එතකොට යා මේ රළු ආස්වාදයට යන්නේ ඒක පැය ගාණක් ඉන්න පුළුවන් ආස්වාදයක් තියෙනවනේ. එයා පුංචි ආස්වාදයක් වාගෙන යන්නේ අර පැය ගාණක් ඉන්න පුළුවන් ආස්වාදයේ පස්සේ යනවා.
ඒක නිසා වැඩි යුතු එකම ධර්මයේ තමයි සාත සහගත කායගත සතිය, සුඛ සහගත කායගත සතිය. කතමෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ, මේ පිරිසිදු දකතු එකම ධර්මයේ මොකද්ද? පස්සෝ සාසෝ උපාදානීයෝ. අයං ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ, පිරිසිදු දැකිය යුතු එකම ධර්මය. ස්පර්ශය තමයි පිරිසිදු දැකිය යුතු එකම ධර්මය. මොන ස්පර්ශයේද? සාසවෝ උපාදානීයෝ, සාස්ත්‍රව වුණ උපාදානීය වුණ මේ ස්පර්ශය තමයි පිරිසිදු දැක්ක යුතු එකම ධර්මය. එතකොට ඕකේ බොහොම ගැඹුරු වැදගත් කාරණාවක් තියෙනවා. ඇයි පිරිසිදු දැකිය යුතු එකම ධර්මය කියනකොට ස්පර්ශය පෙන්වන්නේ? පිරිසිදු දකින්න ඕන එකම ධර්මතාවය හැටියට පෙන්වන්නේ ස්පර්ශය. ඒකත් ස්පර්ශය කියනකොට නිකං ස්පර්ශය නෙමෙයි. පස්සෝ සාසවෝ උපාදානීයෝ, ස්පර්ශයේ ආශ්‍රව සහිත, ආශ්‍රව වලට හිත උන, උපාදානයට හිත උන ස්පර්ශය තමයි පිරිසිදු දැක්ක යුතු එකම ධර්මය. එතකොට මේ පිරිසිදු දැක්ක යුතු මේ ධර්මයේ හැටියට ස්පර්ශය පෙන්වන්නේ හැම වෙලාවකදීම ස්පර්ශයේ පිරිසිදු නොදන්නාකම නිසා තමයි අපි අනිත් ධර්මතා නිත්‍ය සංඥාව තුළ ඇසුරු කරන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදාගත් ධර්මතා ටික ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා නොදන්නාකම නිසා. නැතිනම් තව විදිහින් කියනවා ටෝච් එක ගැහුවට පස්සේ තියෙන එළිය ටෝච් එක නිව්වට පස්සේ නෑ කියන එක නොදන්නකම නිසා තියෙන ටෝච් එකේ එළිය හොයාගෙන යනවා. ෆ්‍රිජ් එකේ දොර ඇරලා තියෙනකොට පේන ඔය එළිය දොර වැහුවාම නෑ කියලා නොදන්නකම නිසා හැමදාම එළියේ තියෙන ෆ්‍රිජ් එක හොයාගෙන ආලෝකමත් ෆ්‍රිජ් එක හොයාගෙන යනවා. එතකොට ඒ වගේ අපි හැම වෙලාවකදීම ස්පර්ශයේ නොදන්නාකම නිසා මේ ස්පර්ශයේම අපි සාසව උපාදානීය කොට ගන්නවා. ආශ්‍රව වලින් අරමුණු කරනවා, උපාදානයන්ගෙන් අරමුණු කරනවා අර නිරුද්ධ වෙච්ච ස්පර්ශ ධර්මතාවයෙන්ම. අපිට කවදාවත් ඇහැ අරමුණු කරන්න පුළුවන්කම නැත්තේ නැහැ. රූපය අරමුණු කරන්න පුළුවන්කම නැත්තේ නැහැ. මේ තුන් දෙනා ප්‍රත්‍යයෙන් හදාගත්ත ස්පර්ශය තමයි අපිට අරමුණු කරන්න පුළුවන් එකම ධර්මය. නැත්තම් ඔබ වහන්සේලාට දැනෙන්න ඕනේ ඇහැට ඇවිල්ලා රූප ගැටෙනවා තේරෙන්න ඕනේ. කාටවත් තේරෙනවද? ඇහැට ඇවිල්ලා රූප වදිනවා තේරෙන්නේ නැහැ නේ. ඒක තේරෙන්නේ නැහැ. ඇහි ප්‍රසාදය හැදෙනවා තේරෙන්නේ නැහැ කාටවත්. ඇහි ප්‍රසාදය හැදෙනවා තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ හැම වෙලාවකදීම රූපයක් දැනගන්න මට්ටමේදී තමයි අපි අද තේරෙන මට්ටමේ ඉන්නේ. දැනගන්නවා කියන මේ විඥානය හැම වෙලාවකදීම නාම රූප ප්‍රත්‍යයෙන් හදපු දෙයක්. වේදනා සංඥා සංකාර කියන මේ තුන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු ටික. එතකොට ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා තමයි වේදනා සංඥා සංඛාර ටික ඇති බවට ගන්නෙ. වේදනා සංඥා සංඛාර ටිකයි ස්පර්ශයයි ඇති බවට ගැනීම තුළ තමයි විඥානය කියන කාරණාව ඇති බවට අපිට තියෙන නිත්‍ය සංඥාව පිහිටලා තියෙන්නේ. එතකොට කොයි වෙලාවකදීවත් කියන්නේ නැහැ රූපේ පැත්ත ගැන තියෙන කතාව. රූපේ පැත්ත ගැන තියෙන කතාව කතා කරන්න යන්නේ නැහැ. දැන් අපරියාපන්න භූමියේ ආහාර තුනක පැවැත්මක් කියනවා. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. කබලින්කාර ආහාරේ පනවන්නේ නැහැ. එතකොට මේ ආහාර තුනේ පැවැත්මක් අපරියාපන්න භූමිය කියලා කියනකොට සම්පූර්ණම ඒ මානසික මට්ටමට රූපේ ඇසුරු වෙන්නේ නැහැ කියන මට්ටමක් කියන්නේ ස්පර්ශ නිරෝධය විතරයි සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. රූපේ ගැන කල්පනා කරන බවක් තියෙනවා නම් කල්පනා කරන එක රූපේ නෙමෙයිනේ. අපිට තියෙන ආශ්‍රව ටිකනේ අද අපි රූපේ ගැන හිතනකම. කල්පනා කිරීම රූපෙද? මේසෙ ගැන හිතනවා. හිතන මේසෙ ගැන හිතනකම මේසෙද? හිතනකම මේසේ නෙමෙයි.
එතකොට මේසෙ ගැන හිතනවා කියලා හිතාගෙන අපිට රූපේ හිතනවා කියන ඔය ගතිය තියෙන නිසායි අපිට නිත්‍ය සංඥාව මේ තියනවා කියලා කියන්නේ. අපි යම් මොහොතක දැක්කොත් හිතන කමමයි මේසෙ ඉපැද්දුවේ කියන ලක්ෂණය දැක්කොත්. එතකොට එයාට කවදාවත් එළියේ තියෙන රූපේ හිතන්න හම්බෙන්නේ නැහැ. අන්න ඔය හේතුව ඔය නුවණ තියෙන නිසා තමයි රහතන් වහන්සේට කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් හම්බෙන දේ ගැන කතා කරන්නේ නැත්තේ. එතන රූපය යැපෙන්න කෑම කන්නේ කියලා නෙමෙයි කියන්නේ. එතන නුවණ පැවැත්මට කබලින්කාර ආහාරය හම්බෙන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපය කියන පැත්ත එතන නුවණට කවදාවත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. කවදාවත් රූපය කියන දේ අපේ හිතට ඇවිල්ලා ප්‍රත්‍ය උනේ නැති තැනකයි තිබුණේ. රූපය ඇවිල්ලා කෙලින්ම හිතක් ඇති කරන්න පුළුවන්කම තිබ්බේ නැහැ රූපෙට. රූපය අරබය අපි වේදනා සංඥා සංකාර ඇති කරගත්ත මිසක කවදාවත් රූපය මේ ධර්මතාව ටික ඇති කරලා දුන්නේ නැහැ. එතකොට අර නුවණින් දැක්කොත් හැම වෙලාවකදීම ස්පර්ශයේ නොයික්ම වූ මට්ටමක නුවණකුයි පවතින්නේ. ස්පර්ශයේ නොයික්ම වූ මට්ටමක පවතිනකොට ආහාර නිරෝධයයි එයා සාක්ෂාත් කරන්නේ. තේරෙන්නේ නැද්ද ගැඹුරුත් නැද්ද? අපි කිව්වොත් ආහාර නිරෝධය කියලා කියන්නේ දැන් මම කලිනුත් මතක් කරලා තියෙනවා ඒක අපි මෙහෙම කිව්වොත් මට හිතුණ දෙයක්. ඇයි කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා කියනකොට අපරියාපන්න භූමියට පෙන්වන ආහාර තුනක් කියලා. එතකොට ආහාරයේ එක්කන්තයක්, ආහාර සමුදය එක්කන්තයක්, ආහාර නිරෝධයේ මැදයි කියනකොට නිවන අවබෝධ කරගත්ත රහතන් වහන්සේට ඇයි එහෙනම් ආහාර තුනක පැවැත්මක් පෙන්වන්නේ? ආහාර තුනක පැවැත්මක් ඇයි පෙන්වන්නේ? කබලින්කාර ආහාරයත් නිරුද්ධයි නම් ඒ න්‍යායෙම අනිත් ආහාර තුනත් නිරුද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් මේ නිරෝධයේ පෙන්වන නුවණ පවත්තන්නයි මේ ආහාර තුන පෙන්වන්නේ. ඒ ආහාර තුනක් පෙන්වන්නේ ආහාර තුනකින් යැපෙනවා කියන තැනක නෙමෙයි. ඒ ආහාර තුනේ නිරෝධය සාක්ෂාත් කරන එකටත් ආහාර තුනක් තිබේ. ස්පර්ශය ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දකින්න ගතිය පවතින්නත් තිබේ එතන. අන්න ඒ ලක්ෂණයට සම්පූර්ණ ආහාර නිරෝධයක් ගැන කතා කරනවා නම් කතා කරන්නේ අනුපතිශේෂ පරිනිර්වාණයක් ගැන. හැබැයි මේ ආහාර තුනේම නිරෝධය සාක්ෂාත් කරමින් පවතින ගැන කතා කරනවා නම් ඒ සෝපතිශේෂ නිබ්බාණය කියන තැන. එතකොට දැන් මේ පිරිසිඳ දැක්ක යුතු එකම ධර්මතාවයේ හැටියට පෙන්වන කාරණාවේදී හැම වෙලාවකදීම සාසවා උපාදානීය. ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්පර්ශය. එතකොට ඒකෙන් කියනවා ඒ කෙනාගේ මනස තුල ආශ්‍රව ටික තියෙනවා, උපාදානීය තියෙනවා. ආශ්‍රව ටික තියෙනවා නම් උපාදානයේ තියෙනවා නම් ස්පර්ශයේ තියෙනවා කියන ගතිය තමයි ඒ ලක්ෂණේ තියෙන්නේ. ස්පර්ශයේ තියෙනවා කියන ගතිය තියෙනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනා සංඥා දෙක තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒ ටිකක් තියෙනවා. එතකොට ඒ වේදනා සංඥා සංඛාර කියන ටික තුල නියෝජනය කරපු විඥානය තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ ඒකක් තියෙනවා. තව විදිහකින් කියනවා නම් කතමෝ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ කියලා මේ කිව්වේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැක්ක යුතුයි කියන එක. පංච උපාදානස්කන්ධයේ මුල තමයි ස්පර්ශය කියන කාරණාව. පංච උපාදානස්කන්ධයේ මුල ස්පර්ශය කියන කාරණාව. ස්කන්ධයන්ගේ මුල මම මේ නළු වශයෙන් කියන්නේ ඔක ප්‍රත්‍ය ධර්මතා ටික කියන්නේ නැතුව සුවිසි ප්‍රත්‍ය න්‍යායයෙන් ඔක පුරේජාත සහ පච්චාජාත විදිහට විග්‍රහ කරන්න වෙන්නේ. නමුත් මෙතනදී ස්කන්ධයන්ගේ පැවැත්ම කිව්වොත් කබලින්කාර ආහාරය ගැනත් කතා කරලා නැතිනම් රූපස්කන්ධයත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් ගැන කතා කරනවා. උපාදානස්කන්ධය ගැන කිව්වොත් උපාදානස්කන්ධයට කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු ලක්ෂණය. උපාදානස්කන්ධය කියන තැන ස්පර්ශය මූලික කරගෙන හැදුණු ලක්ෂණය. එතකොට රූපේ ප්‍රත්‍ය නොවුණා කියනව නෙමෙයි. ඒ රූපේ පිරිසිඳ නොදන්නාකම නිසා හදලා දීපු දෙයක්. රූපේ ඇත්ත නොදන්නාකම නිසා හදලා දීපු දෙයක්. එතකොට ඒක සම්පූර්ණ මනෝ සංපස්සේ තුල හදාගත්ත දෙයක්. ඒක නිසා තමයි ස්පර්ශය තමයි පිරිසිඳ දැක්ක යුතු එකම දේ කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා ඇති කරගත්ත නාම ධර්මතා ටිකේ ඵලය තමයි රූපය ඇති බවට පෙන්වන
ගතිය. ස්පර්ශයේ පිරිසිදු නොදන්නා කම නිසා ඇති වුණු අනිත් නාම ධර්මතා ටිකේ නියෝජනය තමයි සම්පූර්ණම රූපේ තියනවා කියලා හිතන කම. එතකොට එතනින් තමයි උපාදානස්කන්ධ පංචකයේ නියෝජනය. ස්කන්ධ ටිකේ නියෝජනයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික ස්කන්ධ ටිකේ නියෝජනය. ඇහැ රූප දෙක පුරේජාතයි වේදනා සංඥා සංකාර විඥාන ටික පච්චාජාතයි. එතකොට ඇහැ රූප දෙක කෙලිම පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනකොට අනිත් ධර්මතා ටික ඔක්කොම පච්චාජාතයි. ස්කන්ධ ධර්මතාවයන්. නමුත් උපාදානස්කන්ධේ ඔක්කොම සහජාතයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුනට පස්සේ වේදනා සංඥා සංකාර කියන එක සහ රූප උපාදානස්කන්ධය සහජාතයි. මොකද මේ ධර්මතා ටිකෙන්ම තමයි නියෝජනය කළේ රූපේ කියන එකත්. ස්පර්ශයෙන් හදපු වේදනා සංඥා සංකාර ටික නැතුව විඥාණයට රූපයයි කියලා ඇසුරු කරන්න පුළුවන් තැනක් තිබ්බද? මේ ටික නැතුව විඥාණයට ඇසුරු කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒක නිසා තමයි හැම වෙලාවකදීම ස්පර්ශයයි පිරිසිදු දැක්කිය යුතු එකම ධර්මතාවය කියලා කියනකොට පිරිසිදු දැකිය යුතු එකම ධර්මතාවයේ ස්පර්ශය කියලා කියනකොට මේකේ පංච උපාදානස්කන්ධය තමයි පිරිසිදු දැක්ක යුතු කියන එක. එතකොට මූලය කිව්වහම අනිත් කාරණා ටික ඔක්කොම දත යුතුයි. මේ ගහ කපන්න කියලා කියනකොට අපි ගහේ දැල්ලේ ඉඳලා කඩලා කපලා අත්තට එනකන් කපන්න පටන් ගන්නෙ නෑ. කෙලිම මුලින්ම කපලා දැම්මහම වැඩේ ඉවරයි. එතකොට කිව්වේ පිරිසිදු දකින්න කොහෙද? ස්පර්ශයේ. කොහොමද ස්පර්ශයේ පිරිසිදු දකින්න වෙන්නේ? ස්පර්ශ නිරෝධයේ පැත්තට අපිට කරුණු පෙන්වන්න වෙනවා. මේ හේතු ටික ඇති කල්ලි හදාගත්ත ස්පර්ශයේ හේතු නිරෝධයෙන් නිරුද්ධයි කියන මේ කරුණු ටික අපිට පෙන්වන්න වෙනවා හිතට. නැතිනම් ස්කන්ධ ධර්මතා ටික මේකයි මේ ස්කන්ධ ටික ඇති කල්ලි හදාගත්ත උපාදානස්කන්ධයක් කියන එක. ඒ කියන්නේ උතනදී මගෙන් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහපු දෙයක්. අපි පිරිසිදු දකින්න ඕනි ස්කන්ධ ටිකද උදේවැය දකින්න ඕනි ස්කන්ධයේද උපාදානස්කන්ධයේද? මොකේද අපි උදේවැය දකින්න ඕනි? උපාදානස්කන්ධය. උපාදානස්කන්ධයේ උදේවැය බලන්න පුළුවන්ද ස්කන්ධ ටික නැතුව? ස්කන්ධ ටික නැතුව උපාදානස්කන්ධයේ උදේවැය බැලීමක් කවදාවත් වෙන්නේ නැහැ. ස්කන්ධ ටික ඇති තැනක උපාදානස්කන්ධ ටික හදාගන්න අපිට උපාදානස්කන්ධයේ උදේ පෙන්නකොට ස්කන්ධ ටික පෙන්වන්න වෙනවමයි. එතකොට මේ වගේ ස්කන්ධ ධර්මතාවයක් හැදිලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි මේ උපාදානස්කන්ධ පංචකය හදාගත්තේ කියන ලක්ෂණය පෙන්නකොටම එයාට ස්කන්ධයන් ගැන තමයි පිරිසිදු දැකිය යුතු ධර්මතාව ටික තමයි පෙන්වලා තියෙන්නේ. නැතිනම් දුක්ඛ සත්‍ය කියන තැන තිබුණු ස්කන්ධ ටික තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන තමයි එයාට උදේවැය බලන්න අවශ්‍ය වුනේ. නුවණ ආවේ මොකක් ගැනද? ස්කන්ධ ටික ගැන. උපාදානස්කන්ධ පංචකය ගැන උදේවැය බලනකොට නුවණ ආවා ස්කන්ධ ටික ගැන. එතකොට ස්කන්ධ ටික ගැන මතක් කරනකොට නුවණ එනකොට හැම වෙලාවකදීම උපාදානස්කන්ධේ පැනවීමක් කරන්න බැරි වෙනවා. ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නකොට ස්කන්ධ ටිකේ ඇත්ත දකිනකොට උපාදානස්කන්ධය යන පැනවීමකට යන්නේ නැහැ. එතකොට උපාදානස්කන්ධයට යම් චන්දරාගයක් තියෙනවා නම් චන්දරාගයට භූමිය නැහැ. ස්කන්ධ ටික උපාදානස්කන්ධයේ උදේවැය දකිනකොට ස්කන්ධ ටික පේනකොට උපාදානස්කන්ධය කියන එක පනවන්න තැනක් නැති වෙනවා. අම්මා කියලා හදාගත්ත ඔය අම්මා කියන ලක්ෂණය හැදුන තැනයි ඇත්ත බලන්න වෙන්නේ. ඔය ඇත්ත බලන්න යනකොට අපිට පිරිසිදු ස්කන්ධ ටික ගැනයි පෙන්වන්න වෙන්නේ. මේ වගේ අනාත්ම රූපය හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක හදාගත්ත මේ අම්මා කියන සංකල්පය, අම්මා කියන සංඥාව තමා තුළම හදාගෙන නිරුද්ධ වෙන දේ හැටියට පෙන්නකොට එයාට දැන් ස්කන්ධ ටික ගැන නුවණයි. එතකොට අම්මා කියලා එළියේ ඉන්න දේ ගැන මතක් කරගන්න බැරි මනසක් හැදිලා තියෙනවා. ඇයි? එයාට ස්කන්ධ ටිකක් පේනවා. එතකොට ස්කන්ධ ටික අවබෝධ කරගත්ත මේ ලක්ෂණය නිසා උපාදානස්කන්ධේ නොහට ගන්න බවට ගිහිල්ලා අම්මා කියන බව මෙහි උපදින්නේ. එතකොට අම්මට කැමති අම්මට ආදරේ කියන ලක්ෂණයට
පිහිටා හිටින්න තැන නැති වෙලා. ඒක නිසා අද ප්‍රතිපදාව පනවන්නේ අම්මට තියෙන කැමැත්ත නැති කරන්න කියලා නෙමෙයි. අම්මට තියෙන කැමැත්ත නැති කරන්න කිව්වොත් ප්‍රතිපදාව වර්ධිනවා. ඒක නිසා පෙන්නුවේ මේ අම්මා හදාගත්ත තැන බලන්න. එතකොට පවතින අම්මා කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට අම්මා කෙනෙක් හම්බෙන්නේ නැති වුනහම කාටද කැමති වෙන්නේ? කැමති වෙන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. එතකොට එයා කැමැත්ත සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරා කියන්නේ ඒකයි. ඉන්න අම්මට කැමති නොවි හිටියට අපිට හැමදාම සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ ඒ තුල. ඒ අම්මා ඉන්න ඕන වෙලාවක තණ්හා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අම්මා නොහට ගන්න බවට යනකොට එයාට ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටිකක් නිරුද්ධ වුණා මිසක ස්කන්ධ ටිකේ අම්මා හම්බෙලා නැහැ. ස්කන්ධ ටිකේ උපාදානස්කන්ධය හැදිලා නැහැ යාට. උපාදානස්කන්ධය හැදෙන්නේ නැති වෙනකොට උපාදානස්කන්ධයට යෙදෙන චන්දරාගය යෙදෙන්නේ නැති වෙලා. එතකොට ඔන්න ඔය කාරණාව නිසා තමයි පරිඤ්ඤයෝ පිරිසිඳ දැක්කිය යුතු එකම ධර්මය ස්පර්ශයයි. මුල කිව්වා ඊතුරු ධර්මතා ටික නිකම්ම පිරිසිඳ දැක්කිය යුතුයි. ස්පර්ශයේ පිරිසිඳ දකින්නකොට ස්පර්ශය හටගෙන ස්පර්ශය මේ මොහොතේම ඊතුරු නැතුව නිරුද්ධයි කියලා දැක්කනම් ඊට පස්සේ යාට මේ සාසවා උපාදානීය කියන ආශ්‍රව සහිත උපාදානීය මනස නැති වෙනවා. ස්පර්ශය ඇති බවට ගත්ත කම නිසායි ආශ්‍රව ඇති කරගත්තේ. ඒ ආශ්‍රවයෙන් නිසායි උපාදාන කරගත්තේ. එතකොට ඒ ආශ්‍රව උපාදානීය වලට උපාදාන ටික නැති වෙනවා ස්පර්ශයේ පිරිසින් දකින්නකොට. එතකොට ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ලක්ෂණේ දකින්න කෙනාට ස්පර්ශයක් හම්බෙන්නේ ආශ්‍රව ඇති කරගන්නවා. එයාට ආශ්‍රවය දෙන්නේ නැහැ ස්පර්ශය ගැන. එතකොට කතමෝ ඒකෝ ධම්මෝ පහතබ්බ පහතබීතු එකම ධර්මය මොකද්ද? අස්මිමානෝ ප්‍රහතව එකම ධර්මය තමයි අස්මිමානය. අස්මිමානය කියලා කියන්නේ වෙමි කියලා තියෙන මානය. මම වෙමි කියලා තියෙන මානයට කියනවා අස්මිමානය කියලා. අස්මිමානය දුරු වෙන්නේ අරිහත් ඵලයෙන්. අස්මිමානය දුරු වෙන්නේ අරිහත් ඵලයෙන්. ඔය ගොඩක් වෙලාවට පටල ගන්න දෙයක් තමයි අස්මිමානය සහ සක්කාය දිට්ඨිය කියන එකේ ලක්ෂණ ටික. අස්මිමානය සක්කාය දිට්ඨියයි පටල ගන්නවා. උපාදානස්කන්ධය කෙරෙහි තියෙන මම මගේ දෘෂ්ටිය කියලා ගන්නවා සක්කාය දිට්ඨියටත්. එතකොට ඒ සක්කාය දිට්ඨිය ඒ විදිහට අර්ථ විග්‍රහ කරන්න ගියොත් වරදිනවා. මොකද ඒක මම ආයනේ මිසක අස්මිමානය මිසක සක්කාය දිට්ඨිය නොවන නිසා. එහෙම වුණොත් සෝවාන් ආර්යයන් වහන්සේට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ සක්කාය දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා. අස්මිමානිය නැත්තම් කොහොමද උපදින්නේ? ඉන්න කෙනා නැත්තම්. ඒක නිසා සෝවාන් ආර්යයන් වහන්සේට උපදින්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම සෝවාන් ඵලය පණවන්න බෑ. කෙලිම රහත් ඵලය විතරක් වෙනවා. ඒක නිසා අස්මිමානිය කියලා කියන්නේ වෙමි කියන හැඟීම එක දුරු වෙන්නේ අරිහත් ඵලයෙන්. එතකොට මේ තමයි පහතබ්බා ප්‍රහාණය කළ යුතු එකම ධර්මය. එතකොට අස්මිමානය ප්‍රහාතව්‍යයි වෙමි කියන හැඟීම ඕක සිඳින්න අමාරුම දේ තමයි අස්මිමානය සිඳිනවා කියන එක. වෙමි කියන ඔය හැඟීම සිඳින එක තමයි අමාරුම දේ. ඒක හරි සියුම්. අද අපේ නුවණට ගෝචර වෙන්නේ නැහැ. වෙමි කියන හැඟීම අද අපේ මට්ටමේ අපේ නුවණට හසු වෙන්නේ ගෝචර වෙන්නේ. ඒකයි අපිට සිඳින්නත් බැරි ඒක. අර අමනුෂ්‍යයලෝන කතාව වගේ තමයි. ඉතින් අපිට හසු වෙන්නේ නැති දේ කොහොමද අපි ප්‍රහාතව වෙන්නේ? එහෙනම් අපේ මට්ටමට ඕක අපිට තියෙන සක්කාය දිට්ඨි මට්ටමනේ. අපිට තියෙන මේ මට්ටම. ඒක නිසා අද උත්සාහවත් වෙන්න තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ඇත්තට මේසක අස්මිමානය දුරු කරන්නේ එහෙම නෙමෙයි. අස්මිමානය හැම මොහොතකම බොහොම සියුම්ම Taman තුල පවතින ධර්මයක්. මුළු ලෝකෙම ශුන්‍යතාවය දැක්ක ශුන්‍යතාවය දකින්න කෙනා ඉතුරු වෙනවා. ශුන්‍යතාවය කියන දේ මුළු ලෝකෙම ශුන්‍යයි කියලා ශුන්‍යතාවය දැක්ක ශුන්‍යතාවය දකින්න කෙනා මෙහි ඉතුරු වෙනවා. ඕකම හිටිනා ලෝකෝත්තර පැත්තට එයාට ඥාන දර්ශනයේ විදිහට හදුනා. ඒ ඥාන දර්ශනයේ නුවණක් උපද්දගත්තත් එයාට ස්කන්ධ ටික ඇත්ත පෙන්වනකම පිළිටා සිටින්නේ නැහැ. පටිච්චසමුප්පන්නයි කියලා බලනවා යා. සියලු ධර්මතාවයන් පටිච්චසමුප්පන්නයි කියලා බලනවා.
හැබැයි මේ පටිච්චසමුප්පන්න බව දකින්න ඒ නුවණ පටිච්චසමුප්පන්නයි කියන්නේ. ඒ තුල පවතින නුවණ නෑ. ඔබ මම කියන්නේ ඉටිපන්දම නිසා හැමදේම දකිනවා. හැබැයි ඉටිපන්දමයි මුලයි තේන්නේ නැහැ. ඉටිපන්දම නිසා හැමදේම දකිනවා. එයා ඉටිපන්දමට පිටිපාලා ඉන්නේ. යාට ඉටිපන්දමයි මුලයි පේන්නේ. වටේ තියෙන අනිත් ඔක්කොම පේනවා. ඒ වගේ උපත්ගත නුවණ නිසා එයාට ඔක්කොම ලෝකේ තියෙන සියලු ධර්මතාවයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකට වෙන්න පුළුවන් හිත තිබ්බ ගමන්. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකට කරගන්න කෙනා එයා අසුර කරලා. එතකොට එයාත් අසුර වෙන්න බෑ. අපිට ඒකයි පරිසම්පාදයේ 77 ආකාරයකට පෙන්වනකොට පෙන්වන්නේ හැම වෙලාවකදීම පරිසම්පාදයේ දකින්න චිත්තචෛතසික තියෙන ටිකක් තියෙනවා. ඒකට පරිසම්පන්නයි කියලා දකින්න ඕනේ. එතකොට ඒ පරිසම්පන්න බව දකින්න චිත්තචෛතසික ටිකට පරිසම්පන්නයි කියලා දකින්නකොට එයාට කෙලින්ම ඉටිපන්දමක් දැකලා ඉටිපන්දමේ නූලක් දැකලා වටේම දේවල් ටිකක් එයා දැක්ක කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා තමයි අස්මිමානය කියන දේ බලගතුම කෙලෙසේ එහෙම නැතිනම් කොන්ක්‍රීට් කණුවක මැද තියෙන කම්බි ටික වගේ අස්මිමානය කියන මේක සිඳින්න බෑ. අර වටේ තියෙන කොන්ක්‍රීට් ටික කඩලා අයින් කරන්නේ නැතුව ඔය කම්බිය කපන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා අපිට අර කොන්ක්‍රීට් ටික කඩලා අයින් කරන මට්ටම තමයි අද තියෙන සක්කාය දිට්ඨි මට්ටම දුරු කරන එක. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරන්න ගියත් අද අපිට අස්මිමානිය තුල තමයි මනස දැස ගන්න. ඒක නිසා තමයි මාර්ගයේ වඩන පුද්ගලයා හැම වෙලාවකදීම අපිට ඉතුරු කරලා තියෙන්නේ. පුද්ගල බව අපිට හැම වෙලාවකදීම තියෙනවා. ඒ මාර්ගයේ වඩන පුද්ගලයා ඉතුරු වෙන ගතිය නිසා තමයි ওই ගතිය සසලටත් හේතු වෙන්නේ. අස්මිමානිය කරනකොට හොඳයි. ඒ කියන්නේ දැන් මෙතන මාර්ගයේ වඩන මම ඉන්නවා. ඔය මම ඉන්න නිසා තමයි සසරේදී හරි අපිට මේ කාරණා ටික කියනකොට නැවත මතක් වෙලා එන්නේ මේ ගැටි නිසා. මේ ධර්මතාවයේ නැවත සැකඳිලා එන්නේ මේ උපද්දගත්ත නුවණ පුරුද්ද ඉක්මනට එන්නේ. එදා මම හිතුවේ මම ඉන්නවා කියන අභිමානයේ ගැටි නිසා තමයි ධර්මයේ පැත්තට කියමුනේ. ඒක නිසා ඔය තණ්හන් නිසායි තණ්හන් පහට. තණ්හාව ඇතුළු කරගෙන තණ්හාව දුරු කරගන්න. යකඩයක් අරගෙන යකඩෙහිම තමයි යකඩ කම්බි හපන්න තියෙන්නේ. එතකොට තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව දුරු කරගන්න. අස්මිමානය කියන දේ ඇසුරු කරගෙන අස්මිමානය දුරු කරගන්න තියෙනවා. නැත්නම් බනහපු කෙනා ඉන්නවා. ඒ කෙනා ඉන්න නිසා තමයි වාසියට මේ බණ ටික නැවත මතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට බණ අහපු බණ ටික නැවත නැවත මානසිකාරය කරන එක තුළ ඔය කෙනා නෝට ගන්න බවට යන මොන නැති කරගන්න පුළුවන්කම තියෙනවා. සරලව කියනවා නම් දැන් බණ කියනකොට වහන්සේලා ඔතන ඉන්නවා හැමෝටම මම කියන හැඟීම තියෙනවා. මගේ වටේට කට්ටිය ඉන්නවා කියන මේ අස්මිමානිය මම වෙමි කියන හැඟීම තියෙනවා. අද අපිට අස්මිමානිය තියෙන බොහෝ රළු විදියට. අස්මිමානිය කියන සංයෝජනේ මාන සංයෝජනේ අපිට තියෙන බොහෝ රළුම විදියට. ඒ කියන්නේ මේ රූපේ මම කියන ඉස්සරහට මේක තියෙන්නේ අර හේලියම් පුරෝ බැලුම් බෝලේ ගහේ ගඳලා වගේ මේ රූපේ ගැට ගහලා තියෙන්නේ මම කියන මමත්වේ. අපිට හිතෙන්නේ මේ රූපේ මම වගේ. එතකොට මම කියලා නිකමට සිහිපත් කරලා බලන්න රූපෙත් එක්කන මේ සිහිපත් වෙන්නේ කියලා මෙච්චර කයක් තියෙන මාව නෙමෙයි සිහිපත් වෙන්නේ. අපිට මේ කයක් ඇති මාව සිහිපත් වෙන්නේ. ඒකට අපේ උද්දම් භාගීය සංයෝජන ටිකක් බැඳලා තියෙන සම්පූර්ණම රූපේ අසුරු කරනවා. ඒක නිසා තමයි අපිට මානෙ යෙදෙන්නේ නව ආකාරයකට. අපිට මේ දෘෂ්ටි සහගත බවත් එක්ක මානෙ යෙදෙනවා නව ආකාරයකට. හීනමාන, සේයමාන, සදිසමාන. හීනමාන කියන්නේ මා හරි පහත් මට බෑ කියලා තියෙන දැක්මක් තියෙනවා නම් ඒ කියන හීනමාන. මම ශ්‍රේෂ්ඨයි මම හරි උතුම් උසස් කියලා දැක්කම ඒක කියනවා සේයමාන. නෑමත් අනිත්‍යය වගේම තමයි සමානයි කියලා මේ රූපය සුසන අපි දකින්න බව කියන එක කියන හරි සමාන. ඊට පස්සේ හීනමානෙ බෙදෙනවා හීනමාන, හීන සේයමාන, හීන හරි සමාන. හීනය අතරත් පහත් අය අතරත් මම අන්තිමයි. එතකොට ඒකේ හීනමාන. හීනයන් අතර මම සාමාන්‍ය කෙනෙක් මාත්‍යයත් එක්ක සමානයි හීන හරි සමානයි.
ඒකට හීනායතන මම පොඩ්ඩක් පුඩින් ඉන්නවා. සේයමාන. සදිසමානක් තුනයි සදිස හීනමාන සදිසමාන සදිස සේයමාන. සමාන බවත් එක්කම මම සමානයකින් මම ටිකක් පහ. සමානයතර මම සමානයි සමානයතර මම ටිකක් උඩින්. සේයමාන සේය හීනමාන සේය සදිසමාන සේය සේයමාන. සේය උතුම් අය අතර මම ටිකක් පල්ලෙහා ඉන්නේ. උතුම් අය අතර මම ටිකක් සමානව ඉන්න කෙනෙක්. හොඳයිගෙන මම ඉන්න හොඳම කෙනා. එතකොට ඔය විදිහට ඔය නව ආකාරයකට ඉන්නවා. අපේ හැම දෘෂ්ටියක් තුළම හැම මොහොතකම හැම හිතක් ගන්න ඔය නව ආකාර මාන්නය ඇසුරු වෙනවා. නව ආකාර මාන්නයෙන් එක තැනකින් ඇසුරු වෙනවා. ඔය ඕනම තැනකදී හැම මොහොතකම ඔය නව ආකාර මාන්නකින් ඇසුරු වෙනවා. මොකද අපි කොච්චර වටේ තියෙන දේවල් මුළු ලෝකෙක ගැන මතක් කරන් ගියත් ওই නවාකාරදී මේ මම ඉන්නවා කියන ගතිය තියෙනවා. ඔය ඉන්න මම ඉන්නවා කියන ඔය ගතියත් එක්කම අපිට යෙදෙන තැන් ටික තමයි ඔය නව තැනින් මිදිලා වෙනත් තැනකට අපිට යන්න පුළුවන් කමක් නැත්තේ. මම ඉන්නවා කියන මමත්වයේ පිහිටා හිටින තැන් ආවේ තමයි ඔක ගැටලුව තියෙන්නේ. ඔය තුල තියෙන ලක්ෂණය. ඔය මානය හදපු ඔය නවාකාරයේ හැමතැනම තියෙන්නේ එකම ලක්ෂණය තමයි තමන් කියලා ගත්ත ස්කන්ධ ටිකේ පැවැත්ම. හැබැයි තමන් කියලා ගත්ත ස්කන්ධ ටිකේ පැවැත්ම එක එක විදිහට කැටයන් දාගත්ත බව තමයි ওই නව ආකාරය. ඒක කොන්ක්‍රීට් ස්කන්ධ වල නිසා අම්බි ටික කොහොම බැලුවත් එකට බැඳලා තියෙනවා. එකට බැඳලා තියෙන නවයක වටේ තියෙන කැටයන් ටික නව ආකාරයක්. ඒක නව ආකාරයක් කියන පුළුවන්. හැබැයි කම්බි ටික එකම කම්බි ටික තමයි. ඒ වගේ හැම වෙලාවකදීම මානෙ කියන ගතිය නව ආකාරයකට බෙදන්න පුළුවන්. හීන, සේය, සදිස කියලා ඔය විදිහට බෙදාගෙන යන්න පුළුවන්. හැබැයි මාන කියන ගතිය හැමතැනම තියෙන්නේ අස්මිමානයි කියන ස්වභාවය. අස්මිමානයි කියන ලක්ෂණය හැම වෙලාවෙම වෙමි කියන හැඟීම. ඔය වෙමි කියන හැඟීම හිතක් ගන්න ඇති වෙන හැඟීම. ඒක තමන්ට තමන් රැස් වෙනවා කියලා කියනවා. ඔය වෙමි කියන හැඟීම තමන්ට තමන් රැස් වෙනවා කියන ওই ගතිය ඔය අස්මිමානයෙන් තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඇති කරගෙන යන්නේ මේ මම ඉන්නවා කියලා තමන්ට තමන් රැස් කරනවා කියන ওই ගතිය. ඒකෝට තමන්ට තමන් රැස් කරනවා කියන ওই ගතිය තුළ අපිට මොහොතක් ගන්න. තමන් හදලා දෙන්නේ ඇති බවට තේරෙන්නේ රූපේ. රූපේ කියනවා කියලානේ අපිට රූපායතන තමයි රවටෙන්නේ. එළියේ වර්ණ සටහන තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඇහැට රූපයක් පතිත වෙනකොට. ඒ වුණාට වර්ණ සටහන එළියේ කියලා හිතෙන ගතිය තුල හිතෙන් ගෙනල්ලා දෙන්නේ වර්ණ සටහන විතරක් නෙමෙයි. ශබ්ද අහන්න පුළුවන්, ස්පර්ශ විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ගන්ධය විඳින්න පුළුවන්. මම තමයි මේක විඳින්නේ. එක ආයතනයකින් එනකොට වර්ණ සටහන පැත්තෙන් ආපු අත්දැකීම විතරනේ තියෙන්නේ. එතකොට බහපච්චය જાති වෙනකොට වර්ණ සටහන විතරයි එළියේ තිබ්බ කියලා හිතනවා නම් එළිය හදනවා නම් වර්ණ සටහන හදන්න පුළුවන් ඇහැ විතරනේ හදන්න වෙන්නේ. නමුත් වර්ණ සටහන දකින්න පුළුවන් ඇහැ විතරක් නෙමෙයි ස්පර්ශ ආයතන ටික ඔක්කොම හදනවනේ අපිට. එතකොට ඇයි වර්ණ සටහනෙන් ගත්ත අත්දැකීමක් ඇති බවට ගත්තාම අනිත් ආයතන ටිකක් හදන්නේ? හැම වෙලාවකදීම හිතේ තියෙන ගතිය තමයි Tamanට Taman රැස් කරලා දෙන ගතිය. අපිට ඒ වර්ණ සටහන දැක්ක මම මෙහි ඉන්නවා. ඔය මාව හදලා තියෙන මේ ස්පර්ශ ආයතන පහක අත්දැකීම. එතකොට ඒ මම තමයි මේකත් දකින්නේ කියලා ගත්තට පස්සේ අපිට මේ වස්තුව දකින්න කෙනා මෙහි මමත් ඉන්නවා කියන හැඟීම තමයි දැසගන්නේ. Tamanට Taman රැස් කරගන්න හැම වෙලාවකදීම. එතකොට වර්ණ සටහන දකින්න මම ඉන්නවා. ගන්ධය විඳින මම ඉන්නවා. රසය විඳින මම ඉන්නවා. ස්පර්ශය විඳින මම ඉන්නවා. හිතන මම ඉන්නවා. ඔය ආයතන හයෙන්ම මම රැස් කරගෙන තියෙනවා. අස්මිමානය. එතකොට ඒ අස්මිමානය නිසා අස්මිමානයෙන් කරන වැඩේ තමයි සම්පූර්ණව අනිත් ආයතන ටික ඔක්කොම එකකින් ඇති බවට හම්බෙන්නේ. අනිත් ආයතන ටික පහම හේදෙන. නොමිලේ දෙනවා අනිත් ආයතන පහම. එකකින් ඇති බවට ගත්ත ගමන් අර ඔක්කොගෙම විඳපු මම රැස් කරගත්ත මාව දෙනවා නිකන් නොමිලේ දෙනවා. අනිත් ආයතන වහම හදලා දෙනවා නිකම්ම
එක ආයතනයේ ඇති බවට හිතන්න. හිතෙන් ගත්ත හිතකුයි ඇති බවට තේරෙනවා. අනිත් ආයතන පහ නිකම්ම හදලා. ඒකට ඔන්න ඔය අස්මිමානයේ ප්‍රහතව්වේ දුර්කල යුතු දේ එක්කටම ඒකෝදම පහතබ්බෝ ප්‍රහාණය කළ යුතු එකම ධර්මය මොකද්ද? ඔන්න ඔය අස්මිමානය. ඒකට අපි ඊළඟ දවසේ ඉතින් සාකච්ඡා කරමු.